ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. ජෝන්තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. සතියේ පළමුවනදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක. ශ්‍රාවකයෝ සමීදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ. ඔබට ශාන්තිය වේවා. යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා පියාණන් වහන්සේ මා ඉවා වදාළාක් මෙන් මමද ඔබ යවමි. ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න ඔබ යමෙකුගේ පව් කමා කරන්නවද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නවද ඒවා කමා නොකරනු ලැබේ යයි ඔවුන්ට වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර පුතේදුවේ ප්‍රමාන්තිනි අද පෙන්තකොස්ත මංගල්‍ය. පෙන්තකොස්ත මංගල්‍යයේ වෙච්ච ලස්සන දෙයක් තමයි නේද? බාබෙල් කොත සහ පෙන්තකොස්ත මංගල්‍ය. බාබෙල් කොත සහ පෙන්තකොස්තය. තේරුණාද කියන එක. බාබෙල් කොතේදී මොකද වෙන්නේ? ඒක පෙන්තකොස්තේ ලස්සන පැත්තක් තමයි. එයාලා ඒ කියන්නේ ජුදා ජාතිකයෝ හැම කෙනෙක්ම ජෙරුසලමට ආව මංගල්‍යයක් තමයි පෙන්තකොස්ත මංගල්‍ය. එතකොට මගේ චුටි පුතේ දුවේ ඇයි ජුදා ජාතිකයෝ ජෙරුසලමට එන්නේ? ඇයි ඒගොල්ලන්ගේ පැතිවල පල්ලි නැද්ද? නැද්ද? ඇයි ජෙරුසලමට එන්න ඕනද පල්ලියට? අපිට පල්ලි තිබුණාට එයාලට තිබුණේ මගේ ආදර පුතු, මගේ දූ, මගේ ආදර ප්‍රමාන්තන එක පල්ලියයි. එක දෙව් මැදුරයි. ඒක තිබුණේ ජෙරුසලමේ. ඒක මොකද අපිට සප්‍රසාද වහන්සේ ජීවමානව ජේසු ඉන්න තැන සප්‍රසාද වහන්සේ. එනිසා තමයි අපි පල්ලියට එන්නේ. පල්ලිය තරම් දෙයක්, පල්ලිය තරම් ජීවමානව ජේසු තව කොහෙවත් වැඩ සිටින්නේ නැහැ. ඒක නිසා තමයි යාඥා කරද්දී ඔබට සප්‍රසාද වහන්සේ ඉස්සරහා යාඥා කරනවා කියන එක ලස්සන දෙයක් වෙන්නේ. ඒක අපිට දීලා තියෙන ලස්සන අවස්ථාවක්. එතකොට ඒ ප්‍රසන්ස් එක ජේසුව ලැබුවයින් පස්සේ දැනෙන සප්‍රසාද වහන්සේ ඉස්සරහා ඉද්දී දැනෙන ඒ ප්‍රසන්ස් එක ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම වෙන කොහෙවත් නැහැ. ඉතින් අපි හැමෝටම ගමේ පල්ලියක් තියෙනවානේ නේද? අපිට මෙතන නෙමෙයි අර අල්ලපු ඇටේ තියෙන මහවත්තේත් පල්ලියක් තියෙනවා නේ. ඉතින් ඒක නිසා අපිට එහෙම වුණාට ජෙරුසලමට එහෙම නෙමෙයි. මොකද එයාලගේ මගේ ආදර පුතේ එයාලට තිබුණේ එකම එක දෙවියන් වහන්සේගේ වැඩ සිටීමයි. එකම එක වැඩ සිටීමයි. ඒ වැඩ සිටීම කොයිද තිබුණේ? ගල්පොර දෙක ගන්න. එස් හරි පුතේ. ගල්පොර දෙක ගන්න. එයා වැඩ සිටීම දෙවියන් වහන්සේ අතින් ලියපු මේ ගල්පොර දෙක තමයි එයාලා හිතුවේ මේ මල්ල ගන්න පුතේ. මෙහෙම යටින් අල්ල ගන්න. නැත්නම් අමාරුනේ. හරි. යටින් අල්ල ගන්න. හරි. මෝසස් වගේ ඉන්නවා ජෝන් නේ. ජෝන් මෝසස් වගේ. එතකොට මෙතන දෙවියන් වහන්සේ අතින් ලියපු ගල්පොර දෙක තුල තමයි දෙවියන් වහන්සේ ජීවමාන ඉන්නේ කියලා විශ්වාස කරා. මේක කොහෙද තිබුණේ? ගිවිසුම් කරඬුවේ. මොකක්ද තිබුණේ පුතේ? අයියෝ සද්දය ඇහෙන්නේ නැහනේ. මේක දාලා තිබුණේ පෙට්ටියක. තේරුණාද කියන එක? හිතන්න දෙන්නෙක් ඔය ස්ටූල් එක උස්සන් එන්න. දෙන්නෙක් ස්ටූල් එක උස්සන් එන්න. දෙන්නම උස්සන. බරයින් උඩ රතු පාට කෑල්ල අයින් කරන්න. රතු පාට පැල අයින් කරන්න. පැත්තට අල්ල ගන්න. පැත්තට අල්ල ගන්න. හරි. මේ පැත්තට. මෙහෙම. ඔබ නෙමෙයි. මේ පැත්තට පෙරලලා අල්ල ගන්න. හරි. පෙරලලා අල්ල ගන්න. උඩින් ගන්න. කරට ගන්න. හරි. දැන් අන්න. මෙතනට එන්න. හරිද? දැන් ගිවිසුම් කරඬුව මේ වගේ කියලා හිතන්නකෝ. මේ ගිවිසුම් කරඬුව මෙතන ළඟින් පුතේ. ගිවිසුම් කරඬුව ඇතුලේ තමයි දැන් ලොකු වැඩිහිටියේ මාත් එක තරහක් දන්නෙත් නැහැ නේ.
මේ අයියෝ දහම් පාසලක් දාගෙන මේක නැද්ද පෙර පාසල වගේ නැද්ද? නමුත් ඔබත් දන්නේ නැහැ සමහරවිට මේවා කියනවා. මේ ගිවිසුම් කරඬුව, ඒ කියන්නේ මේක නෙමෙයි ගිවිසුම් කරඬුව. මම කියන්නේ ගිවිසුම් කරඬුව ඇතුලේ තමයි දසපනත තිබුණේ. එතන තමයි ගිවිසුම් කරඬුව තිබිච්ච තැන තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. මම ගිය සතියේ කියා දුන්නේ අතිශුද්ධ ස්ථානය. දැන් එතන තමයි දෙවියන් වහන්සේ ජීවමාන වෙනවා කියලා විශ්වාස කරේ. එතකොට එයාලට ඒ දේව මන්දිරේ තිබුණේ ජෙරුසලම විතරයි. හැබැයි මොකද වුනේ? මගේ ආදර පුතේ, මගේ ආදර පෙම්වන්තෙනි, මොකද වුනේ? යුද්ධයක් ආම බැබිලෝනියාව උදාහරණයක් විදිහට බැබිලෝනියාව ඇවිල්ලා ගහලා කුඩු කරලා තේරුණා ජෙරුසලම් මාලිගාව කඩා දාලා මොකද වෙන්නේ? දාවිද්ගෙන් පස්සේ ඒ ජනතාව විප්‍රවාසගත වෙනවා. මොනවද වෙන්නේ? කෑ ගහලා කියන්නකෝ. හයියෙන් හැමෝම මේ පැත්තේ සද්ද එන්නෙම නැහනේ. විප්‍රවාසගත වෙනවා. මොනවද වෙන්නේ? විප්‍රවාසගත වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. තේරුණාද කියන එක? ඒ කියන්නේ මට ඕනේ ළමයි 10 12 දෙනෙක් එන්න. 12 දෙනෙක්ෙන් ටක් ගාලා. ටක් ගාලා 12 දෙනෙක්ෙන්. ඉස්සර ළඟ දු එන්න. හරි නැගින. නැගින. මට පිට බලන්න එපා එන්න. 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 ඉතින් අනේ එන්නකෝ. අනිත් එක්කෙනා තල්ලු කරන්න. එන්න. දුවලෙන් 12 දෙනෙක්. එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12 නෑ 12ක් නෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එන්න 8යි 9යි 10යි 11යි 12යි තව එක්කෙනෙක් එන්න හරිද බංගමගේ අත පුතේ දැන් මොකද වෙන්නේ දැන් දාවිත් රජ හිතන්න මම දාවිත් රජ කියලා ගෝත්‍ර 12 එන්න දාවිත් රජ මොකද කරන්නේ ගෝත්‍ර 12 එක්සේසත් කරනවා. එක කොඩියක් යට. ඒ කියන්නේ දාවිත් රජ හරි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දාවිත් රජ එකසේසත් කරලා ඊට පස්සේ දාවිත්ට පස්සේ එන රජතුමා කවුද පුතේ? දාවිත්ට පස්සේ කවුද එන්නේ? කවුද? මොගලන්? කවුද? දාවිත්ට පස්සේ? දාවිත්ට පස්සේ කවුද එන්නේ? සලමොන් රජ. හයෙන් ගැන බලන්න. සලමොන් රජගේ කාලේ එයා මොනවද වෙන්නේ? එයා ඇවිල්ලා එක එක ජාතියේ වයිෆ් ලව විවාහ කරගෙන වෙන කුමාරිකාවන් ගෙන්නගෙන ඒගොල්ලෝ ඇවිල්ලා දේවාල හදාගෙන ජෙරුසලමේ අනාගෙන නාගෙන වනාගෙන පජාත කරගෙන චක බ්ලාන්ස් කරගෙන චිකි බ්ලාන්ස් කරගෙන නැද්ද? මෙයා මොකද කරන්නේ? ඊට පස්සේ ආයිත් දෙවියන් වහන්සේ උදහස් වෙලා මේ දාවිත් එකතු කරපු ගෝත්‍ර 12 දෙකක් විසි වෙනවා මේ පැත්තට අනිත් 10 විසි වෙනවා වෙලාවක් විසි වෙන්න එපා ෆෑන් එක තියෙනවා තෙද්ද අනිත් 10 විසි වෙනවා මේ පැත්ත ආයිත් මේගොල්ලන්ව සීසීකට යනවා ඉතින් බරයිනේ බරයිද ආයි සීසීකට යද්දි මොකද වෙන්නේ ආයි රණ්ඩු වෙලා ගෝත්‍ර එක තැන්වල දැන් ගෝත්‍ර කියන්නේ එක්කෙනෙක් නෙමෙයි තේරුණාද කියන එක ගෝත්‍ර කියන්නේ මේගොල්ලොත් එක ගොඩාක් ඉන්නවා තේරුණාද කියන එක මේගොල්ලෝ එක තැන්වල සීසීකට යන්න සීසීකට යනවා තේරුණාද කියන එක සීසීකට යනවා සීසීකට විසිරුණු සිතුවිලි නැන්ද දියබුබුලේ නලියන පෙනකට හරි දැන් මොකද වෙන්නේ දැන් සීසීකට ගියාම දැන් මේ ඔක්කොම ගොලා පිරිසක් හොඳේ ගෝත්‍රයක් කියන්නේ එක්කෙනෙක් නෙමෙයි මෙයාලා මෙතන මෙයාලා අතන හැබැයි ඒගොල්ලන්ට චුට්ටක් උස්සන්න පුතේ ඒගොල්ලන්ට ජීවමානව දෙවියන් වහන්සේ හිටියේ ජෙරුසලමේ විතරයි දැන් ජෙරුසලමේ කීප දෙනෙක් හිටියා අනිත් ඔක්කොම ප්‍රධාන මංගල්‍ය තුනකට ජෙරුසලමට ආවා මගේ ප්‍රමාන්තනේ ප්‍රධාන මංගල්‍ය කීයද පුතේ හයියෙන් කියන්නේ ප්‍රධාන මංගල්‍ය තුනයි නේද? ප්‍රධාන මංගල්‍ය කීයක්ද? තුනයි. ප්‍රධාන මංගල්‍ය තුනයි. මම එතනට එන්න. තේරුණාද කියන්නේ? දැන් ප්‍රධාන මංගල්‍ය තුනක් එකක් තමයි අපි කියනවා ලොකුම මංගල්‍ය පාස්කු මංගල්‍ය. මොකක්ද? කෑ ගහලා කියන්න. අයියෝ මයි ප්‍රේමන්තනේ. හරි පාස්කු මංගල්‍ය. ෆාදර් තාම නිදාගෙන තියෙන්නේ පැයයි. තේරුණාද කියන එක? ඕගොල්ලන් නිදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණානේ මොනවද අනේ ෆාදර් කතා කරනවා ඕගොල්ලෝ නිදිමතේ වගේ. ඒ ප්‍රධාන මංගල්‍ය තුනයි. පළවෙනි එක පාස්කු මංගල්‍ය. මොකක්ද? දෙවනි මංගල්‍ය අපි කියනවා කූඩාරම් මංගල්‍ය. මොකක්ද? තුන්වෙනි මංගල්‍ය තමයි පෙන්තකොස්ත මංගල්‍ය. හයියෙන් කියන්නේ පෙන්තකොස්ත මංගල්‍ය කියන්නේ ගිවිසුම් කරනෝ තියන්න ගිවිසුම් කරනෝ තියලා අර කරල් ටික ගේන්න. දැන් පෙන්තකොස්ත මංගල්‍ය කියන්නේ මගේ පුතේ
පාස්කු මංගල්‍ය. පාස්කුවේදී මොකද වුණේ? පාස්කුවේ තමයි එයාලා බැටළුවෙක්ව මරලා ඒ බැටළුවගේ ගිවිසුම් කරඬුවට ඉහිලා ඊට පස්සේ නායක පූජකයා ශුද්ධ අති ශුද්ධ ස්ථානයට යන්නේ පාස්කු මංගල්‍ය. ඒකේ ඉඳන් දවස් 50ක් මොකද්ද මංගල්‍ය කිව්වම අද සමරන්නේ මොන මංගල්‍යද? හයෙන් කියන්න. අතන්ට යන්න. පෙන්තකොස්ත මංගල්‍ය. පෙන්තකොස්ත කියන එකේ තේරුම මොකක්ද දන්නවද? 50 කියන්න. හයෙන් කියන්න. දැන් 50 කියන්නේ මොකක්ද? මෙතනට එන්න පුතේ. 50 කියන්නේ මොකක්ද? 50 කියන්නේ එයාලා විශ්වාස කර 50 අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ විශ්වාස කරා මිස්රයෙන් ඊශ්‍රායල් ජනතාව ඇවිල්ලා සීනයි කන්දේ ගිවිසුම් කරඬුව දසපනත දුන්නේ දවස් 50කට පස්සේ කියලා. තේරුණාද? දවස් 50කට පස්සේ එක පෙන්තකොස්ත මංගල්‍යයේ එක අර්ථයක් තමයි දසපනත දෙන එක. අනිත් එක තමයි මේක පාස්කුමා පෙන්තකොස්ත මංගල්‍ය කියන්නේ අස්වැන්නේ මංගල්‍ය. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට එයාලගේ අස්වැන්නේ මුල්ම කොටස දෙන මංගල්‍ය. අර්ථ දෙකක් තියෙනවා. එකක් දසපනත දුන පුරාණ ගිවිසුමේ පෙන්තකොස්ත මංගල්‍ය මම කියන්නේ. පුරාණ ජුදා මංගල්‍යයක් ඒක. ඒක දසපනත දෙන එක. අනිත් එක ඇවිල්ලා අස්වැන්න නෙලීමේ මංගල්‍ය. දෙවියන් වහන්සේට කොටස දෙනවා කියන මංගල්‍ය. මගේ ආදර පුතේ මේ මංගල්‍යයේදී ජුදා ජාතිකයෝ හැම කෙනෙක්ම ජෙරුසලමට එනවා. අප්පුඩියක් ගහපු ගමන් ජෙරුසලමට එන්න ඕනේ. හරිද? ඔගොල්ලෝ අප්පුඩි ගන්න එපා. ඔය ඊට පස්සේ තේරුණාද කියන එක? ජෙරුසලමට ඇවිල්ලා ආයි ඉවර වෙලා ආයි යනවා. ආයි මොකද වෙන්නේ? මංගල්‍ය තුනක් තියෙනවා. දෙවෙනි මංගල්‍ය පාස්කු මංගල්‍ය. පාස්කු මංගල්‍යයේ ජෙරුසලමට එනවා. නමස්කාර කරනවා. ඊට පස්සේ ආයි යනවා. ඊට පස්සේ කූඩාරම් මංගල්‍යවම ආයි ජෙරුසලමට එනවා. මොකද එතන ඒගොල්ලෝ ජෙරුසලමේ විතරයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබුණේ. හරි පුතේ. දැන් ගිල වාඩි වෙන්න. දැන් මොකද වෙන්නේ? ජෙරුසලමේ මගේ ප්‍රමාන්තේනේ ජෙරුසලමට මේ කට්ටියම පෙන්තකොස්ත මංගල්‍යයට ඇවිල්ලා හැම ජාතියකින්ම එතන ඉන්නවා. හැම ජාතියකින්ම එතන ඉන්නේ නැද්දි ගෝලයන්ට මොකද වෙන්නේ? සුද්ධාත්ම බලය ලැබෙනවා. සුද්ධාත්ම බලය ලැබෙනවා කියලා කියද්දි දසපනත නෙමෙයි අස්වැන්නක් නෙමෙයි වෙනම බලයක් ලැබෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ශුද්ධාත්මයන් වහන්සේව එයාලට ලැබෙනවා. එතකොට පේතුරුතුමා දේශනා කරලා අස්වැන්නක් නෙමෙයි නෙලා ගන්න. පේතුරුමා දේශනා කරලා ජනතාවක්ව නෙලා ගන්නවා. 5000ක් පළවෙනි දේශනා 3000ක් දෙවෙනි දේශනා 5000ක්. එතකොට ඒ අස්වැන්න වෙනම අස්වැන්නක්. උන්වහන්සේ එදා දසපනත දවස් 50කට පස්සේ දුන්නෙද්දී පුරාණයේ පෙන්තකොස්ත මංගල්‍යයේ ඒක ගල්පුවරු වල ලියපු 50,000ක් ගල්පුවරු වල ලියපු 50,000ක්. හැබැයි පෙන්තකොස්තේ මොකුත් වෙන්නේ ගල්පුවරු නෙමෙයි ලියන්නේ. ඒක ලියන්නේ හදවතේ. ශුද්ධාත්මයන්ෝ ඔබ තුල හදවත තුල ක්‍රියා කරන අත්දැකීමක්. එතන මේ පුරාණ පෙන්තකොස්ත මංගල්‍යයේ මගේ ප්‍රමාන්තයනේ වෙනම අත්දැකීමක්. නව පෙන්තකොස්තේදී නව ගිවිසුමේ ගෝලයන් මතට ශුද්ධාත්මයන්ෝ එනවා කියන එක වෙනම අත්දැකීමක්. එතකොට අද අපි සමරන්නේ කිතුණුවන් විදියට කතෝලිකයන් විදියට ඒ ශුද්ධාත්මයන්න් දානය කිරීම. දැන් ශුද්ධාත්මයන් දානය කරද්දී මොකද උනේ? එතන දැන් මං කියවනේ අර ගෝත්‍ර 12ම ඉන්න එක එක භාෂා කතා කරන අය හැමතැනින්ම ඇවිල්ලා ඉන්නවා කියලා. ගෝලියෝ ශුද්ධාත්ම බලය ලැබිලා කතා කරද්දී ගෝලියෝ කතා කරන්නේ එයාලගේ භාෂාවෙන්. එයාලගේ භාෂාවෙන් කතා කරද්දී එයාලට ඇහෙනවා ඒගොල්ලන්ගේ භාෂාවෙන්. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඒ භාෂාවන් දෙක භාෂාවන් එකත් එක්ක ඒ කියන්නේ එක භාෂාවකින් කතා කරනවා ඒගොල්ලන්ට ඇහෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. හැම කෙනෙක්ටම කතා කරන දේ තේරෙනවා. දැන් මගේ ආදර ප්‍රේමන්තනේ මගේ ආදර පුතේ අපිට අපි කතා කරන දේවත් තේරෙන්නේ නැහනේ.
අපි කතා කරන දේවත් තේරෙන්නේ. ඒ කියන්නේ ඒක කමියුනිකේෂන්. අද දැන් පූජාවේදී hina යන වැඩ දෙක තුනක් වුණානේ නේ. මම ජෝන්ට කතා කරලා කිව්වා දසපනතයි කරලුයි අරන් එන්න කියලා. මං දන්නේ මොනවද කියලා කිව්වේ කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් අපුතෙක් ඇවිල්ලා අහනවා ෆාදර් මොනවද ගේන්න කිව්වේ කියලා. ඒ කියන්නේ ඊට පස්සේ අපේ දුව මෙතන මොකද්ද කිව්වේ මොකද්ද අලලුයා එකට නැගිටින්න කිව්වා. පියතුමා ඇතුළේ අපි ඔක්කොම නැගිට්ටා. තේරුණාද කියන එක. නැගිට්ටාම සමා වෙන්න කිව්වා. සමා වෙන්න කියද්දි බලමු අපි මොකද සමා වෙන්න කියන්නේ කියලා. තේරුණා මමත් නැගිට්ටා. තේරුණාද කියන එක. නිදියන් හිටියේ නෑ නැගිටින්න. මම තේරුණාද කියන්නේ. ඊට පස්සේ මං කිව්වා අර කරල් එක අතනින් තියන්න කියලා. ඒක ගිහලා පුටුවස්සෙන් දැම්මා. තේරුණාද කියන එක. ඊට පස්සේ මං කියන එක අතහැරියා. අපි දැන් පූජාවේ ජේසු දීපු පුංචි පොයින්ට්ස් ටිකක් විතරයි. නමුත් අපේ ජීවිතවල කොච්චර හරිම සුද්ධාත්මයන්ව නැහැ කියලා කියද්දි අපේ ජීවිතවල ටැලි වෙන්නේ නැති තැන්, සම්බන්ධ වෙන්නේ නැති තැන් ගොඩාක් තියෙනවා. මගේ ආදරේ මන්තනේ සුද්ධාත්මයන්ව ආවයින් පස්සේ තමයි අර ගෝලියෝ කවුද ලොක්කා, කවුද දෙපැත්තේ ඉන්නේ, කවුද නායකයා, තමුන් නෙමේ, මම නෙමේ, අරයා නෙමේ, මේ කුලල්කා ගත්ත ගතිය සම්පූර්ණයෙන් විසඳෙනවා. ශුද්ධාත්මයන වෙන්න ඕනේ. මගේ ආදර පුතේ ශුද්ධාත්මයනු තමයි ඔබව මගේ ජීවිතයේ නැතිවෙච්ච දේව සම්බන්ධතාවයට අරගෙන එන්නේ. එදා මැටිපිඩකට උන්වහන්සේ හුස්ම හෙළුවා. මැටිවලින් මනුෂ්‍යව හදලා හුස්ම හෙළුවා. හුස්ම හෙලද්දී එතනට පණ ආවා. ජීවන හුස්ම හෙළුවා කියලා කියනවා. ජීවන හුස්ම. හැබැයි පාපයත් එක්ක ඒ ජීවනය නැති වෙලා. හරියට ඇට සැකිලි ආයක් වගේ. පණ නෑ. ඒ කියන්නේ ජීවත් වෙන්නේ බලයක් එක්ක නෙමෙයි ඉන්නේ. ශුද්ධාත්මයන් කියන්නේ මගේ ආදර පුතේ බලයක් එක්ක ඉන්න කෙනෙක්. බලයක් එක්ක. ඊයේ නිදාගද්දී 5 වුණා. 6ට නැගිට්ටා මහවත්තේ 6 මාර පූජාවට. හරිද? දැන් ඔන්න කැරකිල්ල වගේ මම කිව්වේ ශුද්ධාත්මනි නිදි නෑ. හැබැයි මට බලය දෙන්න. මාතුල වහන්සේ බලයක් වෙන්න. පැය 5ක් විතර කෑ ගහලා ප්‍රශංසා කරලා උදේට ජවය නැති වුණොත් විලි ලැජ්ජයි. තේරුණාද කියන්නේ? ඒ නිසා බලය දෙන්න. මනුෂ්‍ය මට්ටමින් අමාරුයි. හැබැයි වහන්සේ මාතුල ඉන්න. මාතුල බලය දෙන්න. මහවත්ත පූජාව ඉවරලා මගේ ප්‍රමාන්තේනේ පැය කාලක් විතර අතර පොඩි කාමරයක් තියෙනවා. ඒකට ගිහිල්ලා බිම ඇලවෙලා මම කිව්වේ ඒකයි. වාසේ මාතුලට එන්න මට බලය දෙන්න මේ වචනය කතා කරන්නට. මේ වචනය දේශනා කරන්න බලය දෙන්න වාසේ මාව මෙහෙවන්න. මගේ ආදරේ ප්‍රමාන්තේනේ උන්වහන්සේ අපි ජීවත් වෙනවා කියන එකක් ජීවනයත් එක්ක ඉන්නවා කියන එක තව දෙයක්. අපි ඔක්කොම ඇල් මැරිලා නිකන් පරණැල් වගේ එපා වෙලා තෝන්තු වෙලා නැද්ද මුස්පේන්තු වෙලා faces like girl face මම හන්න අයියෝ ලංකාව අයියෝ මේව නෑ තේරුණාද කියන එක හරිම ඒ කියන්නේ හරි ඍණාත්මක තැනකනේ ඉන්නේ. ශුද්ධාත්මයන්ොත් එක්ක ඉන්න කෙනා වෙනස්. එයා තුළ ඇතුලේ බලයක් තියෙනවා මගේ පුතේ. ඒක හරියට ප්ලග් එකට ගහපු මේ බලන්න මේක එක්ස්ටෙන්ෂන් එක අපිට තව අදින්න පුළුවන්. එක්ස්ටෙන්ෂන් එක අදින්න පුළුවන් නේද? එක්ස්ටෙන්ෂන් එක මෙහෙට අදින්න පුතේ. ගන්න. මෙහෙට ගන්න. තව ගන්න පුළුවන් බලන්න. අතනින් බලන්න පුළුවන්ද කියලා. නැත්නම් ලයිට් පෙරලගෙන ගනිත් දන්නේ. තව බලන්න පුළුවන්ද කියලා. එක්ස්ටෙන්ෂන් එක උච්චරද පුළුවන්. ඔච්චරද පුළුවන්. හරි. දැන් බලන්න මේ ෆෑන් එක කැරකෙනවනේ. හරිද? පේනවනේ හැමෝටම. ටීවී එකෙන් හරි පේනවනේ ෆෑන් එක කැරකෙනවනේ. මේ කැරකෙන්න දැන් ෆෑන් එක කැරකෙනවා. හැබැයි බලය හම්බෙන්න කොහෙන්ද? බලය හම්බෙන්න කොහෙන්ද? මොකද්ද? very good. කරන්ට් එක ගියදී බඩ අවුල් නැද්ද? කරන්ට් කපනව නේද? ඒක තමයි තාම කපනවා. බලය නැති වෙලා නැද්ද? කරන්ට් එක. දැන් මේක කැරකෙන්නේ කරන්ට් එකෙන්. හරිද? එතකොට ඔය ස්විච් එක ඔෆ් කරන්න පුතේ. ප්ලග් එක ගලවන්න.
ගේන්න මට දෙන්න. දැන් කනෙක්ෂන් එක නැහැ. තේරුණාද කියන්නේ? කනෙක්ෂන් එක නැති වුණාම බලයක් නැහැ. වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. ෆෑන් එකෙන් වෙන්න ඕන කාර්යයක් තියෙනවා. ෆෑන් එකෙන් වෙන්න ඕන කාර්යයක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. මොකද කනෙක්ෂන් එක නැහැ. කනෙක්ෂන් එක කැඩුනේ පාපයෙන් මගේ පුතේ. කනෙක්ෂන් එක කැඩෙන්නේ පාපයත් එක්ක. ජේසු මොකද කරේ? මැරිලා ආයි ඒ කනෙක්ෂන් එක හැදුවා. කනෙක්ෂන් එක හැදුවාම මොකද වෙන්නේ? ඒ බලය මට ලැබුණාම දැන් ඔන්න ඒ බලය ලැබෙනවා. මම ක්‍රියා කරනවා. ඒ ශක්තිය මගේ ආදර පුතේ. ඒ කියන්නේ ඒක ෆෑන් එකට බලය හම්බ වෙන්නේ එළියෙන්ද නැත්නම් ඇතුළෙන්ද? පුතේ එක්සැක්ට්ලි ඒක ඇතුළෙන් එන්නේ. කනෙක්ෂන් එක ඇතුළෙන් හම්බුනාම මට බලය තියෙනවා මගේ පුතේ. ශුද්ධාත්මයන් තුළ ක්‍රියා කරද්දී එහෙමයි. ඒ කියන්නේ ගෝලිය දොරවල් වහගෙන එපා වෙලා හැමෝටම බැන ඍණාත්මකව හිටිය තැන කරන්ට් නැහැ, ගෑස් නැහැ, නැද්ද? ඊට පස්සේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ. ගණන් ගත්තාම අන්නේ අම්මෝ තේරෙනවද කියන එක? මේ ඔක්කොමත් එක්ක මේ ඔක්කොම මුස්පේන්තු වෙච්ච තැනක. හැබැයි ඒක එහෙමම තියෙද්දි ජේසු එයාලගේ මැදට එනවා. ජේසු එයාලගේ මැදට ඇවිල්ලා මොකද කරන්නේ? එයාලගේ මැදට ඇවිල්ලා කියනවා ශුද්ධාත්මයන් පිළිගන්න කියලා. එයාලා මතට හුස්ම හෙලනවා. බලන්න වචනය ලුක්තුමා ජෝම්තුමාගේ 20 වෙනි පරිච්ඡේදයේ කතා කරන වචන 20 වෙනි පරිච්ඡේද 22 වෙනි වගන්තිය කතා කරලා කියනවා උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන් පිළිගන්න. ලෝක ආරම්භයේදී මැටි ගොඩකට උන්වහන්සේ හුස්ම හෙළුවා. අපි ඒකට කියනවා රුවාක් යාවේ. ඒ හුස්මට දෙවියන් වහන්සේගේ හුස්මට දැන් ඔන්න ගෝලයන් මතට හුස්ම හෙලනවා. අර මැරිච්ච පණ නැති තැන ඇට සැකිලි වෙච්ච තැනට මොකද වෙන්නේ? මගේ ආදර පුතේ එක දවසක් එක ලස්සන සිද්ධියක් කියන්නද? එසකියල් දිවැසිවරයාට කියනවා යන්න කියලා. එසකියල් 37 අපි දකින්නේ යන්න කියනවා ඇට සැකිලි යායක්. ඇට සැකිලි ගොඩාක් යායක් කියනවා ඇට සැකිලි වලට දිවැස් වැකි කියන්නේ. සංවිධානය වහන්සේ කියනවා ඔබට පණ ලැබෙනවා. ඊට පස්සේ ඇට සැකිලි සට ගාලා එකතු වෙනවා. වචනය හැමෝම තියෙනවා. එසකියල් 37 බලන්න. එසකියල් 37 මගේ ආදර පුතේ දැන් මේ ඇට සැකිලි ගොඩට වචනය කතා කරද්දී ඒ ඇට සැකිලි එක සම්බන්ධ වෙනවා. ඇට සැකිලි එක සම්බන්ධ වෙලා මොකද වෙන්නේ? වචනය 37 වෙනි වගන්තිය 37 එවිට මට අනකල ලෙස මම දිවැස් වැකි පැවසීමි ඇට සැකිලි වලට. මා දිවැස් වැකි පවසද්දීම ශබ්දයක් වැනි ශබ්දයක්ද සට ගාන හඬක්ද ඇති වී එක ඇටය එකට එකතු වී ඒ බැලූ විට ඒවාට නහර තිබෙන බව දිදිටීමි. මාංශය හැට ගැනිනි. ඒවා සමින් වැසුනේ. ඒවා තුළ ජීවන හුස්ම නොවීය. පනාම්බ වෙනවා. ජීවනය නැහැ. ජීවනය කියලා කියන්නේ මගේ ආදර ප්‍රේමන්තිනේ ශුද්ධාත්මයන්ට. ශුද්ධාත්මයන් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවිත හරිම මුස්පේන්තුයි. අපි මොකද කරන්නේ? අපි රණ්ඩු වෙනවා, පොරබදිනවා, කෑ ගහනවා, රියැක්ට් කරනවා, පාපයට වැටෙනවා, කාමයට යනවා, මාංශයට යනවා. මේ ලෝකේ ජරා ගොඩක ඉන්නේ. හැබැයි ශුද්ධාත්මයන් ලැබුණාන් පස්සේ ඒක වෙනස්. ගෝලියෙක් දොරවල් වහගෙන ඉන්න තැනට ජේසු මැදට ඇවිල්ලා එයාලා මතට හුස්ම හෙලලා කියනවා ශුද්ධාත්මයන් පිළිගන්න. ජේසුට එහෙම කියන්න පුළුවන් වෙන්නේ ජේසු මරණයත් එක්ක ඒ පාපයට වන්දි ගෙවුවයින් පස්සේ වන්දි ගෙවන්න ඉස්සෙල්ලා ඒ ශුද්ධාත්මයන් වෙන්න බෑ. මොකද කැඩිච්ච වෙන් වෙච්ච තැන සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වුණයින් පස්සේ මගේ ආදර පුතේ හරියට අපි දෙක උන්වහන්සේ අපේ 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය කතා කරලා කියනවා. 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය මොකක්ද කතා කරලා කියන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනි ඒක උන්වහන්සේ සහෝදරවරුනි ශුද්ධාත්ම දීමනා ගැන කතා කරද්දී 1 කොරින්ති උන්වහන්සේ ඊළඟ වගන්තිය ගන්න පුතේ.
උන්වහන්සේ කතා කළා කියනවා අපි උන්වහන්සේගේ ශරීරයේ අවයව සමාවෙන්න 12 වෙනි වගන්තිය. මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේම එකම ශරීරයක් වනසේක. ඒ කියන්නේ දැන් ඇඟේ කෑලි ගොඩාක් තියෙනවානේ. ඇඟිලි, හදවත, කන්, ඇස් මේ ඔක්කොම සම්බන්ධ වෙලා කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක කනෙක්ට් වෙලා තියෙද්දී තේරෙනවද කියන එක? තුන් දෙනා මෙන්න තුන් පැත්තකින්. හරි. තුන් දෙනා මෙන්න සම්බන්ධ වෙන්න. මේ මල්ල ගන්න. හරිද? අල්ල ගන්න. ඔය අතනින් පහල අල්ල ගන්න. හරිද? දැන් සම්බන්ධ වුණායින් පස්සේ මගේ පුතේ. දැන් මට කනෙක්ටඩ්. හරිද? එතකොට මට කනෙක්ට් වුණාම මම මොකද කරන්නේ? මම කරන දේ මම අතන කරන්නේ. කනෙක්ෂන් එක නේ. තේරෙනවද කියන එක? ඊට පස්සේ මෙතන කරන දේ කරන්න. තේරෙනවද කියන එක? ඒ කියන්නේ කනෙක්ෂන් මගේ කමියුනිකේෂන් එක යාලට යනවා. ඇයි කනෙක්ට් වෙලා තියෙන්නේ? දැන් ඔය පුතා ඔයා එහාට යන්න. අත අතහැරලා යන්න. අත ඇතලා ජෝන් ඉන්නේ මේ. අත ඇතලා යනවා. එහාට යන්න. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඉඳන් මම කනෙක්ට් වෙනවා. හොල්ලන්න. ඒක අතන්ට යන්නේ නැහැ. කනෙක්ෂන් එක කැඩිලා. මගේ ආදර පුතේ ඔබ ශුද්ධාත්මයාණන් ඔබ පාපය මරණීය පාපය කියනවා මම ඔබගේ කනෙක්ෂන් එකෙන් ඔබ කැඩෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේම කරන්න බලය නැහැ. ඒක උන්වහන්සේ ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ ඔබ මා තුළ සිටින්න මම ඔබ තුළ සිටින් ඔබ මා තුළ ඔබ මම මිදිවැලය ඔබ අතුය යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය මගෙන් අත අතහැරලා කිසි දෙයක් ඔබට කරන්න බෑ එනිසා තමයි අද අපි ශුද්ධාත්මයන්ව ඉල්ලන්නේ අපි තුළ ඉන්නවා අපි ශුද්ධාත්ම බලය ඉල්ලන්නේ ඒ සම්බන්ධතාවයට යන්න ඒ සම්බන්ධතාවට ගියයින් පස්සේ ඒ ආලේපය ඒ බලය මගේ ඇතුලේ මට දැනෙනවා. ඒ කියන්නේ ඒක මගේ බලයක් නෙමෙයි. උන්වහන්සේගේ මට ලැබෙන බලයක්. ඒක මම ජීවත් වෙන්නේ සන්නද්ධකමක් එක්ක. වැනි නෙමෙයි. අපිට පාපයක් දැක්කාම අපිට ඒක කරන්න නැතුව ඉන්න බෑ. අපිට දුර්වලකමක් නැද්ද? අපේ කිසිම පාලනයක් නැහැ. අපිට කටට එන දේ කියලා දානවා. අතට අහුවෙන දේන් ගාලා දානවා. නැද්ද? මට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. කුණු වරප්ප කියනවා, රණ්ඩු වෙනවා. ඊට පස්සේ තමුන්ට හැංගීම් වල පාලනයක් නැති වෛරය. ඒ කියන්නේ එකට එක කරනකන් නිින්ද යන්නේ නැද්ද? ඒක අමතක කරන්න බෑ. ඒ වැරද්ද අතහැර ගන්න බෑ. මොකද මගේ ඇතුලේ බලයක් නැහැ. චූටි කාලේ ඉඳන් අපිට බය කරලා තියෙනවා අපිව. බය කරලා තියෙනවා. නේ. දැන් කොහෙද බලන් ඉන්නේ? මගේ දිහා බලන්න කරුණාකරලා. කෙලින් ඉඳ ගන්න. කිව්ව නැහැ. කට්ටියම කෙලින් ඉන්නවා. තේරුණාද? කට්ටියම කෙලින් ඉන්නවා. මොකද මම බොරුවට පැතිම සැර කරන්නේ බෑ ඔයගොල්ලන්. තේරුණාද කියන්නේ? සැර කරපු ගමන් කෙලින් ඉන්න. හැබැයි මගේ ආදර පුතේ ඒක මේ ඇතුලෙන් බලයක් නෙමෙයි. එළියෙන් බල කරන නිසා ලොකු පොඩි අපි හැමෝම බයක් එක්ක ආගමට බයයි නැත්ද අම්මෝ නැත්ද පල්ලි ගියේ නැත්තම් අම්මෝ අනේ අම්මෝ ඒ කියන්නේ පල්ලි එහෙම හරි බය වෙලා ඉන්නක හොඳයි නැත්නම් අපි ගොඩාක් වෙලාවට පව් කරන්නේ නැත්තේ බය නිසා බය මොකද අහුවෙයි කියලා අම්මෝ අපායයි කියලා එහෙම හොඳයි කරනවට වඩා නැත්ද නමුත් අර ඇතුලේ ආදරයක් එක්ක ඒ කියන්නේ මගේ ජේසුට මම ආදරය නිසා ඒ ආදරය මට අතහැර ගන්න බෑ. ජේසුව මට නැති කර ගන්න බෑ. මට ජේසුට විරුද්ධ වෙන්න බෑ. ඒ ආදරය පුරවන්නේ ශුද්ධාත්මයන්ෝ. ඒකයි රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අප සිත් පුරවනවා. පේදුරුතුමාව ඇනගහන් බයේ දන්නේ නැහැ කියපු පේදුරුතුමාව ශුද්ධාත්මයෙන් හම්බුණයින් පස්සේ ඇන ගැව්වේ මගේ ආදර පුතේ කුරුසය කන පිට හරවලා නිකන් නෙමේ මුලින්ම පේදුරුතුමාට ඇන ගහන්න කිව්වා ඇන ගහපු ගමන් පේදුරුතුමාට මතක් වුණා අන්නේ අම්මෝ මම ජේසුගේ කුරුසෙම වගේ මට ඇන ගහන්න මං සුදුසු නැහැ කියලා කන පිට හරවන්න කිව්වා පේදුරුතුමා කන පිට හැරෙව්වාම
පේදුරුතුමා බැලුවා අන්නේ අම්මෝ මගේ කකුල් දෙක තියෙන්නේ ජේසුගේ ඔළුව තිබිච්ච තැන. අන්නේ අම්මෝ ආයි කෙලින් ඇන ගන්න කිව්වා. දැන් පේදුරුතුමා කල්පනා කරනවා දැන් කොහොමද ඇන ගහන්නේ? අර මාරාන්තික බයේ ගෑනු කෙනෙක් ගිනි තැපතප ඉන්නේ නැද්දි ජේසුව දන්නේ නැහැ කිව්ව පේදුරුව දැන් ඔන්න ඇන ගහන විදිය කල්පනා කරනවා. ඒ කියන්නේ පස්සේ කල්පනා කරනවා හරි මෙන්න මෙහෙම කරමු. අපි මාව ඇන ගහලා කුරුසය අනිත් පැත්ත හරවලා හිටවන්න. එච්චර ආදරයක්. ජේසු වෙනුවෙන් එච්චර ආදරයක්. මගේ ආදර පිටමන්ත්‍රී පේදුරුතුමා කට ඇරියොත් නේ කට ඇරියොත් අම්බෝ කියවපු දේවල් ඔක්කොම එන්නම අනාගත දේවල් කිව්වේ. තේරුණා ජේසු එක තැනක සාතන් අහකට යනවා. මට බාධාවක්. දුරින්ම දුර වේවා දුක් විඳින්න එපා කියලා කියන්නේ සාතන් යනවන්න මෙතනින්. තේරුණාද කියන්නේ? එහෙම කියපු පේදුරු සුදාත්මයන්ව හම්බුනයින් පස්සේ පළවෙනි දේශනාවේ 3000 කැරෙනවා. දෙවනි දේශනාවේ 5000 කැරෙනවා. මගේ ආදර පෙබන්තේනේ ඔබ හැමෝම මෙතන දේශනා කරන එකක් නෑ. හැබැයි අපිට කරන්න තියෙන දේශනාවක් තියෙනවා. සාක්ෂි දරන ජීවිතයක්. සාක්ෂි දරන ජීවිතයක්. ඒ සුදාත්මයන් තුළ ඉන්න කෙනාගේ මූණේ හිනාව නැති වෙන්නේ නෑ. හැම දෙයක්ම දයාබරව දරා ගන්නවා. දුක හිතෙන තැන් තියෙනවා. එහෙම නැත්තේ නෑ. දුර්වල වෙන තැන් තියෙනවා. හැබැයි ආයි සම්බන්ධ වුණායින් පස්සේ ඒ අරගලේ ඇතුලේ පුදුමාකාර සතුටක්. ඊර 8ට විතර දවස් පුරාවට මම කෝල් ගන්නවා 6:00 පූජාවට ෆාදර් කෙනෙක් හොයන්න. මම දන්නවා ඔක ගන්න අමාරු වැඩක්. රෑ ඔක්කොම මෙහෙට පස්සේ ඉතින් ගන්නවා ආන්සර් කරන්නෙම නැහැ. කවුරුත් ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ රෑ 12යි පාන්දර 4ටත් ගත්තා. පාන්දර නැගිටින ස්වාමි කෙනෙක් හම්බ වේද කියලා. නම් මගේ ප්‍රමාන්තනේ අයියෝ හිටියානම් හොඳයි. හැබැයි අනිත් පැත්තට ස්වාමීන් වහන්සේ මගෙන් දෙයක් ඉල්ලනවා ඇති. ඒ තැන ඒ ආදරය දැනුණයින් පස්සේ ඒ ඇතුළෙන් බලය දැනුණයින් පස්සේ මගේ ආදර පෙමන්තනේ අමාරුයි. උගුර රිදෙනවා. නිදිමතයි. පන්න නැහැ වගේ. හැබැයි එතනට යනවා. මගේ ආදර පුතේ ඒ නිසා මේක වෙන බලයක්. ඒක බලයක් එක ජීවත් වෙන රටාවක්. ගෝලිය මොකද කරන්නේ? ශුද්ධාත්ම බලය හම්බුනයින් පස්සේ දොරවල් අරගෙන ගිහිල්ලා දේශනා කරන සාක්ෂි දරනවා. ඔබට මට මගේ රත්තරන් පුතේ මගේ ආදර දූ මගේ ආදර ප්‍රේමවන්තයනි අපිට සාක්ෂියක් ජීවත් වෙන විදිහේ සාක්ෂියක් තියෙනවා. ජේසු ජීවමානයි. මට ජේසු මැරිච්ච කෙනෙක් නෙමෙයි. ජේසු මාත් එක්ක ඉන්නවා. මාත් එක්ක කතා කරනවා. මට උන්වහන්සේව දැනෙනවා. මම උන්වහන්සේ ජීවමානයි. මම ජීවත් වෙන්නේ තනියම නෙමෙයි. බය වෙලා බිරාන්ත වෙලා හිටිය ගෝලයන්ට ශුද්ධාත්මයන් ලැබුණාම වෙන පෙරලිය එකයි. අර ශුද්ධාත්මයන් එක එක්කිනාට ටැලන්ට් දීලා තියෙනවා. ශුද්ධාත්ම දීමනා ඒ දීමනා එක්ක උන්වහන්සේ සේවය කරන්නට ආරාධනා කරනවා. සභාව ගොඩනගන්නට එක එක්කිනාට එක දීමනා. ඒ තුළ සභාව ගොඩනගන්න. මම ආදර ප්‍රේමවන්තනි ප්‍රසිද්ධියක් නෙමෙයි. සමාජයට රහසින් කවුරුත් දන්නේ නැහැ. ජීවිත ජීවත් වෙන ශුද්ධාත්මයන් චූටි දේ ඉඳන් උන්වහන්සේත් එක්ක කතා කරනවා. ජේසුත් එක්ක සම්බන්ධ වෙනවා. උන්වහන්සේට කතා කරනවා. ශුද්ධාත්මයන්ගේ ආධාරය උදව්ව ඉල්ලනවා. එනිසා මගේ ආදර පුතේ ශුද්ධාත්මයන් කියන්නේ බලයක් විතරක් නෙමෙයි. ශුද්ධාත්මයන් කියන පුද්ගලයෙක්. බල මෙහෙම කතා කරන්න පුළුවන්. ඒකයි පුද්ගලයෙක් නිසා තමයි එපිස 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය උන්වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන්ට දුක් නොදෙන්න කියලා. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න රිද්දන්න පුළුවන් කෙනෙක් නිසා. ඒ වගේම ඔබට කතා කරන්න පුළුවන්. උන්වහන්සේ ජුවම්තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ දයාබරව උන්වහන්සේ කතා කළා කියනවා මගේ ආදර පුතේ උන්වහන්සේ සදහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු ඔබට දෙනසේක. 14 16 වෙන්නේ නැති බලන්න පුතේ. උන්වහන්සේ ඔබත් එක්ක සිටින පිණිස සදහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. හැමදාමවත් එක්ක ඉන්න සහායදායකයෙක් යාළුවෙක් චුටි පුතේ දුවේ ඔබට කරගන්න බැරි දේ කරන්න. අපි හිතමු පාඩමක් අමාරුයි ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. ඔබට අතාරින්න බැරි පාපයක් මගේ ආදර පෙම්වන්තනි මට මේ බොන එක අතාරින්න ඕනේ. මට මේ අසභ්‍ය දේ බලන එක අතාරින්න ඕනේ. මට මේ ස්වයං වින්දනය අතාරින්න ඕනේ. මට මේ ජීවිතේ කේන්ති යන එක අතාරින්න ඕනේ. මට මේක කරගන්න බෑ.
මම හිතන පොරබදිනවට වඩා මම සම්බන්ධ වෙනවා. උනාස කියනවා අත්ත මිදිවලට සම්බන්ධ වෙනවාගේ සම්බන්ධ වෙන්න බලය ඇතුලෙන් ගලනවා. ඒක හරියට වාහනේ ස්ටාර්ට් කරනවා වගේ. වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව නැද්ද? තල්ලු කරගෙන යනවා. තල්ලු කරනවා. හරිම අමාරුයි. කන්දක් සෙට් වුණාම ඉවරයි. පුතුම කට්ටක් ගන්නනේ. උනාසේ බෝ මැව්වේ තල්ලු කරන්න නෙමෙයි. ස්ටාර්ට් කරගන්න. මගේ ආදර පුතේ ඒ ස්ටාර්ට් කරන අත්දැකීමක්. ශුද්ධාත්මයන් ඔබ අවදි කරනවා. තේකේ සීනියක දිය කරලා ඒක ඇතුලේ ඉන්න ශුද්ධාත්මයන්ෝ තේක ගෙනාද පුතේ? ගෙන්. ඒ ශුද්ධාත්මයන්ෝ දිය කරලා රස ගන්නවා වගේ. ඒ අත්දැකීමේදී මොකද වෙන්නේ? බලන්න හිතන්න චුටි පුතේ ඔයාලට තමයි මේක කරන්න. දන්නවද මේ ප්ලේන්ටි නේද? පේනවද? පේනවද හැමෝටම? මොනවද මේ? ප්ලේන්ටි මොකද වෙන්නේ? තිත්තේ බෑ. හරිද? මේ තියෙන්නේ මොනවද? මේ මොනවද? හයියෙන් කියන්න. හොරෙන් කනවනේ. හොරා. සීනි. මොකද වෙන්නේ? දැන් සීනි දැම්මයින් පස්සේ 1යි 2යි 3යි 3ක්ම දැම්මා. ඉතින් සීනි දැම්මනේ පැටියෝ. සීනි දැම්මනේ. ඔක්කොම ටික මේ අඩියේ තියෙන්නේ නේ. මොකද කරන්න ඕනේ? ශුද්ධාත්මයන්ෝ ඒ වගේ තමයි. බෞතිස්මය ලබද්දී ශුද්ධාත්මයන්ෝ හම්බුණා. අභිවෘද්ධි ආලේපය ලබද්දී ශුද්ධාත්මයන්ෝ හම්බුණා. නැද්ද? හැබැයි අඩියේ ඉන්නේ. කලත්තන්න ඕනේ. කලත්තලා දිය වෙලාවයින් පස්සේ දැන් මේක තේරුණා එකපාර වෙන්නේ නැහැ. කලත්තලා යනකොට ඒක ජීවිතේට සම්බන්ධ වුණයින් පස්සේ රස එන්නේ කලත්තුවාම. ඉතින් ඒක තමයි ඊයේ එන්න කිව්වේ. තේරුණාද කියන එක? ඊයේ අර්ධ රාත්‍රියට එන්න කිව්වේ ඒක තමයි. තේරුණාද කියන එක? ආවේ ටිකයි නැද්ද? එන්න කිව්වේ සුදාත්මයන් ළඟ කලත්තලා දෙන්න. ඒ අත්දැකීම දෙන්න. ආමය දන්නවා. තේරුණාද කියන එක? ඒ අත්දැකීම. එතකොට එහෙම සුදාත්මයන්ව කැලත්තුණයින් පස්සේ මගේ තුල ඒ අත්දැකීම ඒකයි මගේ ආදර පුතේ අපි අද දවසේ අපි විශේෂයෙන්ම මංගල්‍යයක් එක්ක නැති ශුද්ධාත්මයන්ව ලබනවා නෙමෙයි මා ඇතුලේ ශුද්ධාත්මයන්ට මා තුල ක්‍රියා කරන්න මම ඉඩ දෙනවා. සුළඟක් වගේ මගේ ජීවිතේ බලගතු කරන්න ඉඩ දෙනවා. ගෝලයා දොරවල් අරගෙන ගියා වගේ මගේ ආදර චුටි පුතේ ගෝලයන්ගේ හිස මතට මොකක් දෙන්නේ? ගෝලයන්ගේ හිසට මොකක් දෙන්නේ? ගිනිදිව් නේ. මතකද ඔයගොල්ලෝ? ගිනිදිව් වෙනවා. ඒතර ගිනිදිව් වෙනවා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ගින්න කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. දෙවියන් වහන්සේ ජීවමානව හිටියා කියද්දි ගින්නක් වගේ. අපි දකිනවා මෝසස්ට දෙවියන් වහන්සේ දර්ශන වෙන්නේ ගිනි ගන්න පඳුරකින්. අපි දකිනවා මිස්රේ පාලු කරේ පොරොන්දු දේශයට යන ගමනේදී ගිනි ටැඹක් වගේ යාලත් එක ගියා. එලියාගේ පඳුර මත පූජාසනය මත ගින්නක් වගේ ආවා. ආබේල්ගේ පඳුර ගින්නකින් පිළිගත්තා. ගින්න කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. දේව මන්දිරය ගිනි ටැඹකින් වැහුණා. හැබැයි දැන් කවුද? ගිනි ටැඹක් නෙමේ ගින්නක්. එක එක්කෙනාගේ හිස මත ඒ ගිනි දිව්වල් ආවා. ඒ කියන්නේ මොකක්ද? ඔබ තමයි ශුද්ධාත්ම මන්දිරය. ඒක දේව මාලිගාවක නෙමෙයි. ඔබයි ශුද්ධාත්ම මන්දිරය. ඒක අපි 1 කොරින්ති 3:16 අපි අත්දකින්නේ මගේ පොතේ. 1 කොරින්ති 3:16 අපි කතා කරලා කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ මන්දිර බවත් ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වැඩවසන බවත් නොදන්නවද? 1 කොරින්ති 6 වෙනි වගන්තියේ 19 වෙනි වගන්ත 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තයේ කියනවා ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයන්ගේ මන්දිර වන බව ඔබ නොදන්නවද? ඔබ ශුද්ධාත්මයන්ගේ මන්දිරයක්. එනිසා මගේ ආදර පුතේ ඒ ශුද්ධාත්මය අයිති කරගෙන ජේසුගේ ආදරයෙන් පිරෙලා මම සාක්ෂි දරන කෙනෙක්. බලයක් එක්ක ජීවත් වෙන කෙනෙක්.
පරණලක් වගේ නෙමෙයි. ඔබට හිතනවා දුබලකමක්, මට මෙතන දුර්වලයි, මට මේක කරගන්න බෑ. යාඥාව තුළ ශුද්ධාත්මයට බද්ධ වෙනවා. මම පාපෝච්චාරණය කරලා ශුද්ධාත්මයට බද්ධ වෙනවා. ශුද්ධාත්මයෙන් ඉල්ලනවා. ශුද්ධාත්මේ වාසය එන්න. මම වාසයට එන්න. වාසයට ස්තුති ප්‍රශංසාව වේවා. මගේ ජීවිතේ බලයක් වෙන්න. මගේ ආදර චුටි පුතේ දුවේ ඔබ බලන්න ඒක ඔබ දිගටම කරද්දී ඔබ තුළේ බලය ක්‍රියාත්මක වෙන්නට ගන්නවා. ප්‍රාතිහාර්ය වෙනවා. ජීවිතේ හරීම නිදහස් වෙනවා. සරල වෙනවා. ආදරයෙන් පිරෙනවා. ඔබගේ ජීවිතයේ පළදරන ජීවිතයක්. ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව, ආත්ම දමනය, මුරුදුකම, නිහතමානීකම ඔබ තුළ ජීවත් වෙන්න, ඔබ තුළ යථාර්ථයක් වෙන්න පටන් ගන්නවා. අපි හැමෝම නැගිටිමු මගේ පුතේ, මගේ ප්‍රේමන්තේ. අපි හැමෝම නැගිටිමු. ඔබගේ අත් දෙක පපේ තියාගන්න. ඇස් දෙක පියාගන්න. මතක් කරගන්න අර තේකේ අඩියේ තිබිච්ච සීනි වගේ. ශුද්ධාත්මය මා තුළ අක්‍රිය වෙලා ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. මොකද මගේ ආඩම්බරකම උද්දච්චකමත් එක්ක. මගේ පාපයට මම ඉඩ දීලා උන්වහන්සේට ඉඩ දීලා නැහැ. උන්වහන්සේ අඩියට බැහැලා වෙලා ඉන්නවා. අද අපි ශුද්ධාත්මයට කතා කරමු. ඇස් දෙක පියාගෙන හිස පහත් කරගෙන පියාදරෙන් කතා කරමු. ඔබ ඇතුලේ උන්වහන්සේ ඉන්නේ. ඔබ ශුද්ධාත්මගේ මන්දිරේ මගේ පුතේ මගේ දූ. කතා කරන්න. හිත ඇතුලෙන් කතා කරන්න. ශුද්ධාත්මය යනනේ අපි හැමෝම කියමු. ශුද්ධාත්මය යනනේ මං ඔබ වහන්සේට ගොඩාක් ආදරේ. ඔබ වහන්සේ මා තුළ නිසා ඔබ වහන්සේට ස්තුතියි. මට සමා වෙන්න. ඔබ වහන්සේව රිද්දපු හැම අවස්ථාවක් ගැනම මට සමා වෙන්න. මා තුළ නැවත ඇවිලෙන්න. ගින්නක්සේ ඇවිලෙන්න. මගේ ජීවිතයේ අයුතු දේ පුච්චන්න. මගේ ජීවිතයේ ඔබ වහන්සේ සිසිල් දිය ධාරාවක් වගේ මා තුළ ගලන්න. ජීවන ජල ධාරාවක් මා තුළින් ඇති කරලා මාව ඔබ වහන්සේ මවන තැන මගේ ජීවිතයේ අර්ථයට මාව නැවත රැගෙන යන්න. ශුද්ධාත්මය යනනේ ඔබ වහන්සේට ආදරේ. මගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි. මගේ ජීවිතය ඔබ වහන්සේට කැපයි. ශුද්ධාත්මය යනනේ. ශුද්ධාත්මය යනනේ. ශුද්ධාත්මය යනනේ.